අපි පටන් ගමු. මම අද පොඩි ස්ලයිඩ්ස් තුනක් විතර තියෙනවා. අපි අද පටන් ගන්න හදන්නේ අපේ අන්තිම අවසාන පාඩම ලෝකයේ අනිත් මහ බැංකු වල මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. එතකොට මේකෙදි මම පොඩි ස්ලයිඩ් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ තියෙනවා IMF එකකින් දීලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දීලා තියෙන දත්ත අනුව අපි ගත්තොත් ඉස්සෙල්ලම මේ ලෝකයේ අනිකුත් මහ බැංකු වල ප්‍රතිපත්ති ගැන කතා කරද්දී බැංකු පහක වගේ කතා කරන්නේ. අපි ගත්තොත් එහෙම මේකේ අපේ ආර්ථික වර්ධනය ගැන 2021 න් එහාට හිතන විදිහට කොහොම වෙයිද කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න. ඒත් එහෙම නිකන් මොකද අපි අර අනිකුත් ප්‍රශ්න කතා කරන්න කලින් මොකද්ද වෙන්නේ කියලා ගත්තා. එතකොට අපි දන්නවා පැන්ඩමික් එහෙම නැත්නම් අපි නේද කොරෝනා ඒ ව්‍යසනය නිසා ලෝකේ හැම රටකම වගේ ඒ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මහ බැංකු වලට. ඒකට පිළියම් යොදන්න වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මෙතන මුළු ලෝකෙම ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් 2020 ගත්තොත් එහෙම ඍණ 3.1ක තමයි ආර්ථික වර්ධනයක් තියෙන්නේ. 2021 දී මේ 5.9ක් තියෙයි කියලා හිතනවා. 22 දී 4.9ක් කියලා කියනවා. ඒ ඇමරිකාව ප්‍රමුඛ ඇඩ්වාන්ස් ඉකොනොමීස් එහෙම නැත්නම් දියුණු රටවල් ගත්තොත් එයාලගේ ඒක 2020 දී ඍණ 4.5යි ඊළඟට 21 දී 5.2ක් බලාපොරොත්තු වෙනවා ජෙනරලි. ඊළඟට 2022 දී 4.5ක්. ඊළඟට දිනු වෙමින් පවතින සහ ඉමර්ජින් ගත්තාම මේ රටවල් ගත්තොත් එහෙම ඒක 2.1යි 6.4යි 5.1යි විදිහට තියෙනවා. ඊළඟට ගත්තොත් අපි ගත්තොත් එහෙම ඇත්තටම දල දේශීය නිෂ්පාදනයේ වර්ධනය ගත්තොත් එහෙම ඒකෙත් මේ විදිහට දීලා තියෙනවා 2.8යි 2020 දී තමයි ඍණ වෙන්නේ 2021 දී 5.9යි 4.9යි මේ විදිහට අපි මෙතන දීලා තියෙනවා. එතකොට ගත්තොත් චයිනා වගේ රටවල් ගත්තොත් එහෙම අනිත් රටවල් වල 2019 2020 වගේ ඒවා තියෙනකොට චයිනා විතරක් 2.3ක ආර්ථික වර්ධනයක් තියෙන්නේ. අනිකුත් හැම රටකම වගේ ඍණ එකක් තිබිලා ඊට පස්සේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට ගත්තොත් එහෙම දැන් මෙතනදී මේ ෆිගර්ස් බලන එකෙන් අපි මේවා කටපාඩම් කරගන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී දැන් මේ විදිහට 2020 ගත්තොත් හැම රටකම වගේ චීනය ඇරෙන්න තියෙන්නේ ඍණ ආර්ථික වර්ධනයක්. එහෙමනම් අපි 2021 දී බලාපොරොත්තු වෙනවා ධන ආර්ථික වර්ධනය. 22 දිත් එහෙමයි. එහෙනම් අපිට මේ දත්ත බලනකොට හිතෙන්න ඕන මේ විදිහට ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්න නම් මේ ඍණ 2020 ඍණ තිබුණා 2021 22 ධන වෙන්න නම් අනිවාර්යෙන්ම ඒ රටවල් අනුගමනය කරන්න වෙන්නේ මොකද්ද? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක්. ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ පුළුවන් තරම් පොලි අනුපාතික ප්‍රතිපත්ති පොලි අනුපාතික නැත්නම් පොලිසි රේට්ස් කියන එක අඩු කරලා. දැන් ඇමරිකාව ගත්තොත් බිඳුවට කිට්ටුව තියෙන අනුපාතිකයක් පවත්වාගෙන යනවා. එහෙනම් එහෙම ඒ විදිහට අඩු කරලා ඒ වගේම දියුණු රටවල් ගත්තොත් අපි මීට ඉස්සර කතා කරලා තියෙනවා ප්‍රමාණාත්මක ලිහිල්කරණය ගැන. එහෙමත් නැත්නම් මහ බැංකුවේ ශේෂපත්‍රය පුළුල් කරගනිමින් මහ බැංකුවේ ශේෂපත්‍රය පුළුල් කරගනිමින්. ඒ කියන්නේ මොකද්ද? පුළුවන් තරම්
රජයේ සහ කෝපරේට් බොන්ඩ්ස් කියන ඒවා. මහ බැංකුව මිලට අරගෙන බැංකුව වෙතින් බැංකුවලට මුදල් ලබා දෙමින් අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය ඉදිරියට කරන්න වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිපත්ති පොලි අනුපාතික බිඳුව කෙරුවා කියලා කියන්නේ මොකද්ද? අනෙකුත් වාණිජ බැංකු මහ බැංකුවේ ගෙනල්ලා මුදල් තැන්පත් කරනවා නම් ජපානයේ ගත්තොත් ඒක ඍණ 0.01. එහෙම ගත්තොත් එහෙම ඒ විදිහට මහ බැංකුවේ මුදල් පාක් කරන එක ඩිස්කරේජ් කරන. එහෙම නැත්නම් මහ බැංකුවේ ගෙනල්ලා දෛනිකව මුදල් තැන්පත් කරනවා වෙනුවට ණය ලබා දීලා පුළුවන් තරම් සමහර ඉල්ලුම වැඩි කරලා එතකොට මොකද්ද වෙන්නේ? සමහර ඉල්ලුම් වැඩි කරනකොට ආයෝජකයෝ ධෛර්යමත් වෙනවා. ඒ ධෛර්යමත් වෙලා තමන්ගේ තියෙන කර්මාන්ත ශාලා පුළුල් කරනවා. ඒ විදිහට අපේ නිමවුම් මට්ටම සේවා නියුක්තිය වැඩි කරන මුදල් ප්‍රතිපත්තියක් තමයි ලෝකේ හැම මහ බැංකුවක්ම අනුගමනය කරන්න කියන එක මේකෙන් අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මම නැවත කියනවා පොලි අනුපාතික අඩු කරලා බැංකුවලට ණය දීම වැඩි කරන. ඊළඟට දියුණු රටවල් විසින් භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ ගවර්න්මන්ට් බොන්ඩ්ස් කියන එක ඊළඟට කෝපරේට් බොන්ඩ්ස් කියන ඒවා පුළුවන් තරම් මිලට අරගෙන තමන්ගේ ශේෂපත්‍රය පුරුල් කර ගනිමින් මුදල් සැපයුම වැඩි කරන මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළොත් තමයි මේ ප්‍රොජෙක්ෂන්ස් මේ කියන මේ ආර්ථික වර්ධන වේගයන් ළඟා කරගන්න හම්බ වෙන්නේ. ඒක නිසා හැම රටක්ම පුළුල් මුදල් ප්‍රතිපත්තියක් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අපේ ප්‍රශ්නයට නිකන් ප්‍රවේශයක් වෙන්න තමයි මේ ටික මම කියන්නේ. එතකොට අපි ගත්තොත් මේ විදිහට. එතකොට මේ විදිහට අපි දන්නවා මේ ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය දිග්ගටම ක්‍රියාත්මක කෙරුවොත් උද්දමනය ඉහළ යයි කියලා. හිත ලෝකයේ බොහෝ රටවල් හිතනවා උද්දමනය ඇති වෙයි කියලා. නමුත් ඒක නිසා අපි කියන උද්දමනය ඉහළ යතයි බියක් පැවතියද. ලෝකයේ බොහෝ මහ බැංකු ක්‍රමයෙන් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරමින් ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක නිරතයි. එහෙනම් මේ COVID-19 විසින් ඇති කරපු ඒ බරපතල ආර්ථික ව්‍යසනය පිටු දකින්න ඒක කළමනාකරණය කරගෙන ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කරන්න මහ බැංකු ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කර කියන එකයි කියන්නේ. එතකොට මේක ගත්තොත් මේකෙදි ගොඩක් ඔයාලට වැදගත් වෙන්නේ මේ chart එක. මේක ගත්තොත් එහෙම මේ ප්‍රතිපත්ති මේ පොලි අනුපාතික දිගින් දිගටම අඩු කරලා තියෙනවා. ඒතර මේ තියෙන තත්ත්වය මේ දැන් මොනවද ලෝකේ ගත්තොත් එහෙම 72%ක්ම මේ වෙනකොටත් අඩු කරලා ඉවරයි පොලි අනුපාතික. ඒවා තව දුරටත් තියාගෙන යනවා කියන එකයි මේ හෙල්ත් කියන එකෙන් පවත් කියන්නේ. තව දුරටත් ලිහිල් කරන්න තවත් 2%ක් විතර එකතු වෙලා තියෙනවා. ඊළඟට මේ උද්දම්මනය වගේ බලාපොරොත්තුෙන් IMF member countries සමහර අය තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය මේ ටයිට් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ දැඩි මුදල් ප්‍රතිපත්තියකට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට තාමත් US Fed කියලා කියන්නේ ඒක US මහ බැංකුවයි ඊළඟට Bank of England මෙයාලා දෙගොල්ලම කියන්නේ යාලා ඉස්සරහදී තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කරනවා කියලා. නමුත් තාමත් එයාලගේ මුදල් ප්‍රතිපත්තිය විහිල් එකක් තමයි අනුගමනය කරමින් ඉන්නේ.
එතකොට මෙතනදී අපේ රෙෆරන්ස් එකට දීලා තියෙනවා ප්‍රතිපත්ති පොලි අනුපාතික හා උද්දමන අනුපාතික අපි ගත්තොත් එහෙම දැන් ගත්තොත් මේ බිඳුවට ආසන්නව යන්නේ මේ USA වල මේ දැන් ගත්තොත් මේ බිඳුව මෙතන සැප්තැම්බර් 20 ගත්තොත් 0.0.0.2.5 අතර. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? වාණිජ බැංකු ෆෙඩරල් රිසර්ව් එකේ මුදල් තැන්පත් කරනවා නම් ඊට අඩු පොලි අනුපාතිකයක් තමයි දෙන්නේ. ඊළඟට UK වලත් 0.1. මේ ECB වල 0. ඕස්ට්‍රේලියාව වල 0.1. මෙතන මේ ඔක්කොම තියෙන්නේ ඔක්තෝබර් 5 එකක් දීලා තියෙනවා. ජපන් වල ඍණ 0.1. මැලේසියාවල ඒ ආසියානු නේද රටක් 1.75යි. තායිලන්ඩ් වල 0.5යි. ඉන්දියාවල 4%යි. පාකිස්තාන් වල 8.25යි. ශ්‍රී ලංකාවේ අපි දන්නවා. හරි. එතකොට ඉන්ෆ්ලේෂන් එක ගත්තොත් උද්දමනය ගත්තොත් මේ රටවල් වල දැන් අගෝස්තුව වගේ කියනවා කීයද 5.3ක් 3.0.3ක් මේ විදිහට උද්දමන අනුපාතිකයේ පොඩ්ඩක් ජපාන් වල නම් ඍණ තියෙන්නේ අවදම්මනයක් අනිත් ඊළඟට තායිලන්ඩ් වලත් අවදම්මනයක් අනිත් රටවල් වල මේ පවත්වාගෙන යනවා. එතකොට ඕකෙන් අපි අදහස් කරේ එහෙනම් මේ ලෝකයේ අනෙකුත් මහ බැංකු සම්බන්ධයෙන් යම් අවබෝධයක් ගන්න. හරි. එතකොට දැන් ඕගොල්ලන්ට මම හිතන්නේ මතකයක් තියෙනවා කියලා අපි කතා කරපු quantitative easing ගැන. quantitative easing ගැන ඕගොල්ලන්ට මතකයක් ඇති. මොකද්ද අපි මේකට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා කාට හරි පුළුවන් ද කියන්න මොකද්ද ප්‍රමාණාත්මක ලිහිල්කරණය කියලා කියන්නේ කියලා. ප්‍රමාණාත්මක ලිහිල්කරණය කියලා කියන්නේ මොකද්ද? කියන්න බලන්න. කවුරු හරි උත්සාහයක් කරන් දැන් නේද බලලා ඇති අනිවාර්යෙන්ම අපි මේ ඉස්සර කතා කරපු නිසා කියන්න බලන්න. පොලි අනුපාතික බිඳුවට බිඳුව වෙනකන් කියන්නේ බිඳුව අවපාත තත්ත්වයට ආවට පස්සේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය අනුගමනය කරනකොට එකක් කර්මන්නේ වෙනවා. එතකොට දිගු කාලීන කියන්නේ දිගු කාලීන බැඳුම් කර තියලා තමයි කියන්නේ මේ සෙන්ට්‍රල් බැංකුවේ දිගු කාලීන බැඳුම් කර දීලා තමයි මුදල් ලබා ගැනීම කරන්නේ. ඔව් විශ්මි ගොඩක් නිවැරදි. මේ විදිහට කිව්වොත් අපි කතා කරා මොකද්ද සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තියයි සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තියයි සම්බන්ධය. සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යටතේ අපිට පුළුවන් පොලි අනුපාතික තුලින් සහ ඊළඟට මොනවාද රිපෝ රිවර්ස් රිපෝ නැත්නම් ප්‍රතිවිකුණුම් ප්‍රතිමිලදී ගැනුම් තුලින් මුදල් ප්‍රතිපත්තිය මෙහෙවන්න සාමාන්‍ය තත්ත්වයේ යටතේ. දැඩි මුදල් ප්‍රතිපත්තිය නම් පොලි අනුපාතික වැඩි කරනවා ඊළඟට අපිට රිපෝ කරනවා. ප්‍රතිමිලදී ගැනුම් කරලා ද්‍රවශීලතාව අවශෝෂණය කරගෙන ඉවර වෙලා ඊළඟට පොලි අනුපාතික කොරිඩෝව ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යනවා. ඊළඟට දැඩි ඒක අපි දැඩි කිව්වේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් නම් අපි මොකද කරන්න පුළුවන් තරම් ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරනවා. ඊළඟට අපි කරන්නේ ප්‍රතිවිකුණුම් කරමින් වෙළඳපළට ද්‍රවශීලතාව අවශ්‍ය කරන ද්‍රවශීලතාව ලබා දීලා ඒ පොලි අනුපාතික කොරිඩෝව ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒක තමයි සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය. නමුත් අසම්මත මුදල් ප්‍රතිපත්තිය හමුවේ මොකද්ද වෙන්නේ?
ඒ தත්ත්වය කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ පොලි අනුපාතික දිගින් දිගටම අඩු කරලා බිඳුව මට්ටමට ගෙනල්ලා තියෙනවා. තව දුරටත් අපිට බැරි වෙනවා මොකක් කරන්නද පොලි අනුපාතික අඩු කරන්න. ඒක එකක්. දෙක අපිට කෙටි කාලීනව ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිවිකුණුම් කරන්න බැහැ දැනටමත් ඒ බැංකු තමන්ගේ තියෙන තුරකුම් පත්‍ර. ඒ කියන්නේ අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යටතේ උනත් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න අර බැංකු බිඳවැටීම වගේ දේවල් වෙනකොට එතකොට අපිට ප්‍රතිවිකුණුම් කරනවා කියන්නේ වෙළඳපොලේ නිකුත් කරලා තියෙන සුරැකුම් පත්‍ර නැවත මිලට ගන්න. නමුත් එහෙම මිලට ගන්න හැකියාවක් නැහැ. මොකද බැංකු තමන්ගේ කෙටි කාලීන සුරැකුම් පත්‍ර මේ වෙනකොටත් විකුණලා ඉවරයි. එහෙනම් බැංකු වලින් ගන්න කෙටි කාලීන සුරැකුම් පත්‍ර නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඒගොල්ලෝ ගාව තියෙන දිගු කාලීන සුරැකුම් පත්‍ර. ඒ රජයේ බැඳුම් කර නේද? කෝපරේට් බොන්ඩ්ස් ඒවා මහ බැංකුව මිලට ගන්න. ඒවා දිගු කාලීනය. අර සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තියත් කරන කෙටි කාලීනයව නෙමෙයි මේවා දිගු කාලීනය. ඒක නිසා අපි කියනවා අසම්මත මුදල් ප්‍රතිපත්තිය unconventional monetary policy කියලා. ඒ යටතේ සුරැකුම් පත්‍ර මිලට ගන්නවා කියන්නේ මහ බැංකුවේ මොනවද වත්කම් NDA NFA කියන ඒ යටතේ තියෙන වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වුණාම අනිත් පැත්තෙන් ශේෂ පත්‍රේ මොනවද සංචිත මුදල් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ඉකොනොමියකට සංචිත මුදල් නිකුත් කිරීමක් සිදු කරනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ quantitative easing කියලා. හරි නේද විශ්මි? අපි ඒ විදිහට නේද මීට ඉස්සර කතා කරේ? ඔව්. එතකොට ඒ විදිහට අපිට එහෙනම් ඒකෙදි අපි කියනවා මේ ශේෂ පත්‍රය පුළුල් කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවන. ශේෂ පත්‍රය පුළුල් කර ගනිමින් ශේෂ මේ මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවන. අන්න ඒක තමයි මෙතනදී මේ quantitative easing කියන යටතේ අපි කතා කරලා තියෙන්නේ. එහෙනම් මම පොඩි නෝට් එකක් දෙන්නම් මේ වෙනකොට අපි ගත්තොත් ඇමරිකානු සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය කියලා. ඉතාල කෙටි නෝට් එකක්. ඒක දෙමින් මම කතා කරනවා මොකක්ද? හරි. එහෙනම් අපි දාගමු ඇමරිකානු සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය. ඇමරිකානු සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය. හරි. දැන් මේ වගේ එකකටත් ඉස්සෙල්ලා මම නිකන් ඔයාලට ප්‍රශ්නයක් කියවන්නම්. මං ගාව 2018 මාර්තු වල 7 වෙනි මේ ප්‍රශ්නේ ස්වභාවය ගත්තොත් එහෙම ඔන්න ඉස්සෙල්ලා මේ නෝට් එකට යන්නේ ඉස්සෙල්ලා අපි මෙහිම බලමු. 2018 මාර්තු වල 7 වෙනි ප්‍රශ්නය අපි නිකන් කියවුවොත් අවබෝධයක් ගන්න මොන වගේ වද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. ලෝක මූල්‍ය අර්බුදයෙන් පසු ප්‍රධාන සංවර්ධිත රටවල ඒකාකාර ආර්ථික වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිය. එවැනි පරිසරයක් තුළ සංවර්ධිත රටවල මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තව දුරටත් මිශ්‍ර ස්වභාවයක් ගන්නේ වී නමුදු ඉදිරියේදී එම රටවල දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් ක්‍රියාත්මක වනු ඇතැයි බොහෝ ආර්ථික විද්‍යාඥයෝ පුරෝකථනය කරති. ඒක අනිවාර්යයෙන්ම මේ සැරේ මහ බැංකු ප්‍රශ්න පත්‍රය තුල මහ බැංකු කටයුතු තුල මෙතන අනිවාර්ය රිංගවලා තියෙයි. ලෝකේ පුරා මහ බැංකු මේ COVID-19 ව්‍යසනය හමුවේ කියලා අර ඒ වගේ දෙයක් දෙයි. එතකොට මේකේ අහනවා මේ විදිහට අංක 1 2018 වසර තුලදී එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව සිය ඉලක්කගත අරමුදල් අනුපාතිකයේ ක්‍රමානුකූලව ඉහළ නංවනු ඇතැයි අපේක්ෂිතය.
පොලි අනුපාතිකයේ ඉහළ නැංවීම සඳහා ෆෙඩරල් සංචිත බැංකුව විසින් සලකා බලනු ලබන ප්‍රධාන සාධක සාකච්ඡා කරන්න කියලා. ඊළඟට කියනවා ජාත්‍යන්තර පොලි අනුපාතික ඉහළ යෑම මගින් ලෝක මූල්‍ය වෙළඳපොළ මත ඇති කළ හැකි ප්‍රතිවිපාක මොනවාද කියලා. ඊළඟට අහනවා සංවාදිත රටවල් විසින් පොලි අනුපාතික ඉහළ නැංවීම පිළිබඳව නැගී යෙමින් පවතින රටවල් සැලකිලිමත් හා කල්පනාකාරී විය යුතුයි ඔබ සිතන්නේද සාකච්ඡා කරන්න. ඉංගලන්ත මහ බැංකුවේ සහ යුරෝපීය මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අතර වෙනස්කම් සාකච්ඡා කරන්න. ඔන්න ඒක එකක්. ඊට 2000 අපි තව එකක් බලමු. 2018 සැප්තැම්බර් වලකදී මේ විදිහට කියනවා ලෝක මූල්‍ය අර්බුදයේ ආරම්භයේ පටන් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන් කෙරෙන් බොහොමයක් දියුණු ආර්ථිකයන් ඉවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම දියුණු රටවල මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස් වීම නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් සහිත රටවලට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2015 වසර අවසානයේ සිට එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව සිය ඉලක්කගත ෆෙඩරල් පොලි අනුපාතය කීප වතාවක් ඉහළ නැංවීය. මේ ඉස්සරලා එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ පොලි අනුපාතික දිශානතිය වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතු මොනවාද? එම වෙනස මගින් අපේක්ෂිත ප්‍රතිඵල මොනවාද? ඔන්න ඔය වගේ එකක් අහන්න පුළුවන්. නවතම මුදල් ප්‍රතිපත්ති නිවේදනයට අනුව ජපාන මහ බැංකුව සිය කෙටිකාලීන ඉලක්කගත අනුපාතිකය 0.1ක මට්ටමේ පවත්වාගෙන යනු ලැබූ අතර දස අවුරුදු බැදුම් කර ඵලදා අනුපාතික ශූන්‍ය මට්ටමේ පවත්වාගෙන ලබන බව ප්‍රකාශ කළේ. ජපාන මහ බැංකුවේ ඍණ පොලි අනුපාතික ප්‍රතිපත්තියට බලපෑ හේතු මොනවද කියලා අහනවා. කොමන් එක. ඉංගලන්ත බැංකුවේ සහ යුරෝපීය මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුවේ ප්‍රතිපත්ති වල සමාන අප්‍රමාණතා ඉස්සල්ලා එකෙත් තිබුණා. දියුණු රටවල පොලි අනුපාතික ඉහළ නැංවීම මගින් නැගී එන වෙළඳපොළ ආර්ථික සහිත රටවල් මත කුමන බලපෑමක් ඉස්සල්ලා ප්‍රශ්නෙත් තිබුණා. එකම නෙමෙයි නමුත් දෙක ප්‍රශ්නම නෙමෙයි 2018 මාර්තු මේක සැප්තැම්බර් බාන්ඩ එකම ප්‍රශ්නය අහන්නේ. එතකොට මෙන්න මේ වගේ එකම වගේ ප්‍රශ්න දිගටම අහන ප්‍රශ්නයක් තමයි මේ 7 වෙනි ප්‍රශ්නය ලෝකයේ මහ බැංකු ගැන. ඒකට මම හිතන්නේ මේක අපි අසම්මත මුදල් ප්‍රතිපත්තියේ යටතේ මේක කතා කරලා තියෙනවා. බලන්න මට එක්කෙනෙක් කියන්න මේ මතකය තියෙනවද කියලා මට චෙක් කරන්න. කවුරු හරි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඕන මම බල කරන්නේ නැහැ. මොකද්ද දියුණු රටවල් වල මේ විදිහට මේ අසම්මත මුදල් ප්‍රතිපත්තියෙන් පොලි අනුපාතික අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන්. එතකොට දියුණු වෙමින් පවතින රටවල් ඇයි ඒ ගැන සැලකිලිමත් වෙන්නේ? බලන්න තන්නේ විදිහට කියන්නේ. සර් තාචට්ටක් පැහැදිලි කරන්න. දැන් අපි හිතමු දියුණු රටවල් ඇමරිකාව ඉංගලන්තය ඒ වගේ රටවල් තමන්ගේ පොලි අනුපාතික වැඩි කරන්න තීරණය කරා. එතකොට තායිලන්තය මැලේසියාව චීනය ශ්‍රී ලංකාව වගේ රටවල් වලට ඇතිවන බලපෑම පොඩ්ඩක් කියන්න. මොකක් වෙයිද කියලා? දියුණු රටවල් පොලි වැඩි කරොත් එහෙම ඊට වඩා ඊට සාපේක්ෂව ඊට වැඩි ප්‍රමාණයකින් දියුණු වෙන රටවලුත් පොලි වැඩි කරන්න ඕනේ. මොකද ආයෝජකයෝ ආකර්ෂණය කරගන්න අමාරුයි නැත්තම්. ඔව් ගොඩක් හොඳයි උත්තරේ. එතකොට මෙතනදී අරුණ මේ බලාපොරොත්තුනේ දැන් අපිට මේ අසම්මත මුදල් ප්‍රතිපත්තියත් අපි කතා කරා. ඒකට පිළියමක් විදිහට ඔයා කියපු එක හරියටම හරි. නමුත් අපි අසම්මත මුදල් ප්‍රතිපත්තිය යටතේ දැන් පොලි අනුපාතික අඩු කරලා තියෙන්නේ කියලා හිතමු. ඒ රටවල් වල අපි කතා කරා. එතකොට මොකද වුනේ? ඒ රටවල් වල පොලි අනුපාතික අඩු කරාට බැංකු වල අතිද්‍රවශීලතාවයක් තිබුණා. මොකද ආයෝජකයෝ බලාපොරොත්තු වෙන්නේ එහෙම ෆෙඩරල් රිසර්ව් එක හරි බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් හරි
පොලි අනුපාතික අඩු කරා කියලා තමන්ගේ ආයෝජන ධෛර්යමත් කරන්න ඒ කියන්නේ ණය ගන්න ණය ගලා යෑම අඩු වුණා. මං එතනදී අපි කතා කරා එතකොට ඒ විදිහට ණය ගලා යෑම වැඩි වුණේ. එහෙනම් මොකද උනේ? ඒ මුදල් නැගීන ආර්ථිකයන් වෙත ගලා ආවා කිව්වා. එතකොට මේ නැගීන ආර්ථිකයන් වෙත ගලාවහම මොකද්ද සිද්ධ වුනේ? විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වුණා. ඒ කියන්නේ අපි දන්නවා විදේශ විනිමය ප්‍රවාහයන් ගලාගෙන එනකොට යම් රටකට විදේශ විනිමය ඒ සප්ලයි එක සැපයුම වැඩි. එහෙනම් මොකද්ද වෙන්නේ? විනිමය අනුපාතිකයේ අධි ප්‍රමාණය වෙනවා. දැන් අපේ 203 තියෙනවා නම් අපිට ගොඩාක් ඉන්ෆ්ලෝස් වෙනවා නම් අපිට ඒක 195ට විතර අඩු වෙන්න පුළුවන් විනිමය අනුපාතය. ඔන්න එතකොට එහෙම වුණා. දැන් මං කිව්වා දියුණු රටවල් යථා තත්ත්වයටපත් වෙලා එයාලගේ පොලි අනුපාතික වැඩි කරා. එහෙනම් මොකද වෙන්නේ? මේ වැඩි කරන රටවල් වලට මුදල් වලට අපි කියන නමක් අපි කිව්වා. ඒ නම තමයි safe haven currencies කියලා. safe haven currencies. ඒ කියන්නේ ඒ මුදල් වල ආයෝජනය කරන්න ගොඩක් කැමති ආයෝජකයෝ. ඒක නිසා මොකද වෙන්නේ? ටක් ගාලා අර මේවා ඔක්කොම සුරකුම් පත්‍රවල කෙටි කාලින සුරකුම් පත්‍රවලනේ ආයෝජනය කරන්නේ දියුණු වෙමින් පවතින රටවල් වල. ඒවා විකුණලා දාලා ටක් ගාලා ආපහු ඇමරිකාවට යනවා ආයෝජකයෝ. තමන්ගේ ඒ ආයෝජන shift කරනවා ආපහු ඇමරිකාවට. මං කිව්වා capital flights කියන වචනේ අපි යොමු කරාවේ දෙකට. එතකොට වෙන්නේ මොකද්ද? විදේශ විනිමය ඉල්ලුම වැඩි වෙනවා. මොකද ආපහු ගෙනියනවානේ. ගෙනියන්න ඉල්ලුම තියෙන බැංකු වලින් මාරු කර කර ගෙනියනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? විනිමය අනුපාතිකය අවප්‍රමාණය වැඩි වෙනවා. දැන් 195 වෙලා තිබුණා නම් 210 වෙන්න යනවා. අන්න. එහෙනම් මේක නිසා මොකද්ද මේ දියුණු වෙමින් සහ නැගී එන ආර්ථිකයන්ට වෙන්නේ? තමන්ගේ විනිමය අනුපාතිකයන් වල අධික උච්චාවචනයන් සිද්ධ වෙනවා. අධික උච්චාවචනයන් සිද්ධ වෙනවා. බැංකුවල ද්‍රවශීලතාව වෙත අනිසි ලෙස බලපෑම් කරනවා. අපි කතා කරාද නැද්ද මේ ගැන? අසම්මත මුදල් ප්‍රතිපත්තිය යටතේ මට ඉස්සර පාඩම නෙමෙයි මතක ඇත්තේ. අපි කතා කරා නේද මේ කැපිටල් ෆ්ලයිට්ස් ගැන? පොඩ්ඩක් නෝට් කරලා බලන්න. කැපිටල් ෆ්ලයිට්ස් ගැන අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරලා තියෙනවද බලන්න. සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තිය කියලා. අරුණ විශ්මි බලන්න. සර් කරලා නෑ නේද? අසම්මත අපේ සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය දැන් මට ඔයාලගේ උත්තර ආවනේ ඒකට. දැන් අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන විශ්මිගෙනුත් උත්තර ආවනේ. අපි කරේ නැද්ද quantitative easing කියලා? quantitative easing කියලා QE කියලා කරේ නැද්ද? මට මතකයි කරා කියලා. බලන්න QE කියලා නැද්ද කියලා නෝට් එකක් දෙන්න ඇත්තේ මම. ඉක්මනින් කියන්න ඕනා.
කොන්ටිටේටිව් ඊසින් ගැන කිව්වා අර ඒ තරම්ම ගැඹුරින්ම කියලා දුන්නේ නැහැ අර අන්තිමට කියලා දුන්නා වගේ. ආහා මොන කොන්ටිටේටිව් ඒ ඊසින් ගැන කියලා ක්වොන්ටිටේටිව් දුන්නා. කියලා දුන්න ක්වොන්ටිටේටිව් ඊසින් ඒ හරිය තියෙන මාතෘකා ගැනම පොඩ්ඩක් කියන්න. ඔයාගේ නෝට් එක තියෙනවද දැන් විශ්මිකාව? මම එහෙනම් විනාඩි 15ක් විතර අරන් ඒක එක්ස්ප්ලেইন කරන්න. මේකයි. දැන් 2007 2008 ලෝක මූල්‍ය අර්බුදය ඇති වුණා. අපි දන්නවා 2007 2008 ලෝක මූල්‍ය අර්බුදය පිළිබඳ. ඒකට මොකද්ද වුනේ? දැන් අපි ගත්තොත් ඇමරිකාව උදාහරණයක් විදිහට ගත්තොත් මාසයක් තුල බැංකු 40ක් විතර බිඳ වැටුණා. එතකොට ඒ වල ප්‍රශ්නය ආවේ අර සබ්ප්‍රයිම් මෝගේජ් කියලා කියන්නේ බැංකු වලින් ඒ කියන්නේ එක බැංකුවක් බිඳ වැටුනහම අර සිස්ටමික් රිස්ක් එක ඒ කියන්නේ අනෙකුත් ආයතන වලට ඒක බලපෑවා. එතකොට තැන්පත් කරුවන්ගේ විශ්වාසය තියාගන්න බැරි වුණා. ඒක නිසා පෝලිං හැදිලා ඇවිල්ලා තමන්ගේ ඩිපොසිට් විත්ඩ්‍රෝ කරගත්තා. ඒක නිසා මේ ආයතන ඔක්කොම වගේ බිඳ වැටුණා. ගොඩාක් ඒවා බිඳ වැටුණා. එතකොට ඒ වගේම එක පැත්තකින් ඒක වුණා අනිත් පැත්තෙන් උනේ මොකද්ද ඉන්ෆ්ලේෂන් කියන එක නේද උද්දමනය ඇමරිකාවේ පවා අවදමනකාරී තත්වයකට ආවා. ඇමරිකානු සංචිත බැංකුව 2%ක උද්දමන අනුපාතිකයක් පවත්වාගෙන යන ඉලක්කයක් තියෙනවා. ඒක අපි දන්නා උද්දමන ඉලක්කකරණයේ යටතේ. එතකොට එංගලන්තය ගත්තත් යුරෝපය ගත්තත් ජපානය ගත්තත් එයාලගේ උද්දමන ඉලක්කය 2%. ඊළඟට අපි ECB ගත්තොත් 2ට අඩුවෙන් නමුත් 2ට ආසන්න. මේ විදිහට පවත්වාගෙන යන්න බැරි වුණා. මේ හැම රටකම අවදමනයක් ඇති වුණා. එහෙනම් අවදමනයක් ඇති වෙනකොට අනුගමනය කරන්න ඕන මුදල් ප්‍රතිපත්තිය මොකක්ද? අවදමනයක් ඇති වෙනකොට පහ බැංකු අනුගමනය කරන්න ඕන මුදල් ප්‍රතිපත්තිය මොකක්ද? සංකෝචනාත්මක අවදමනයක් ඇති වෙනවා කියන්නේ අරුණ මොකද්ද? රටේ නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද්ද? ප්‍රසාරණාත්මක. මොකද හේතුව මම එතනදී පැහැදිලි කරන්නම්. අවදමනයක් ඇති වෙනකොට කවුරුවත් නිෂ්පාදනය කරන්න පෙළඹෙන්නේ නැහැ. පාන් රාත්තල රුපියල් 50ට තිබිලා රුපියල් 30ට අඩු වුණොත් බේකරි කාර්යයක් කැමති නැහැ රුපියල් 30ට නිෂ්පාදනය කරන්න. ඇයි අඩු වෙන්නේ මේ විදිහට මිල? කවුරුවත් ඉල්ලන්නේ නැහැ. අපි හිතමු පාන් නෙමෙයි පාන් නම් මිනිස්සු දවස ගානේ කන්න ඕන. අපි හිතමු වෙන මොකක් හරි දෙයක් කියලා ටී-ෂර්ට් හදනවා කියලා. එතකොට ඒවා උනත් කවුරුත් ඉල්ලන්නේ නැහැ. තමුන්ගේ බැංකුව වලින් මුදල් ගන්න බෑ. මුල්‍ය ආයතන බිඳ වැටිලා. ඒකට සමහර ඉල්ලුමක් නැහැ. සමහර ඉල්ලුමක් නැහැ කියන්නේ ඉල්ලුමක් නැහැ. එතකොට නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් එයාලගේ මිල දෛනිකව අඩු වෙනවා. එහෙනම් කවුරුවත් නිෂ්පාදනයට පෙළඹෙනවද? පෙළඹෙන්නේ නැහැ. එහෙනම් අපිට අනුගමනය කරන්න ඕන පුළුවන් තරම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. පොලි අනුපාතික අඩු කරලා නිෂ්පාදකයෝ ධෛර්යමත් කරන්න. පොලි අනුපාතික අඩු කරලා ණය අරගෙන ඒ ණය තුලින් හරි ඉල්ලුම් ඇති කරන්න සමහර ඉල්ලුම වැඩි කරන්න. එහෙනම් මහ බැංකුවට සිද්ධ වෙන්නේ පුළුවන් තරම් මුදල් සැපයීම වැඩි කරලා පොලි අනුපාතික අඩු කරන ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. අරුණට දැන් ඔයාගේ ගැටලුවට විසඳුම හම්බුණාද? ඇයි අපි ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා? ඔව් සර්. ඔව්. එහෙනම් අපි පුළුවන් තරම් මහ බැංකුව ලිහිල් ආර්ථිකයේ ඒ පොලි අනුපාතික අඩු කරලා මුදල් සැපයීම වැඩි කරලා උද්දමනයේ මේ අවදමනයක තියෙන උද්දමන ඉලක්ක කරා ගේන්න ඕන. අනිත් පැත්තෙන් නිෂ්පාදකයෝ ධෛර්යමත් කරලා ආර්ථික වර්ධනය ගේන්න ඕන. පාරිභෝගිකයෝ ධෛර්යමත් කරලා ණය අරගෙන සමහර ඉල්ලුම වැඩි කරලා තමන්ගේ ඉලක්කවල කියන්නේ තමන් ඉල්ලුම් වැඩි කරන්න. ඒකට නිෂ්පාදකයෝ ධෛර්යමත් වෙනවා නේ. ඒකට ආර්ථික වර්ධනය වැඩි වෙනවා, නිමවුම් මට්ටම වැඩි වෙනවා, සේවා නියුක්තිය වැඩි වෙනවා, උද්දමනයත් වැඩි වෙනවා. ඒකයි බලාපොරොත්තු වෙන්නේ.
කරන්න. හොඳයි. එහෙනම් මේ දියුණු රටවල් මේ විදිහට ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න යද්දී තිබුණු ගැටලුව මොකද්ද? පොලි අනුපාතිකයේ වෙනකොට බිඳුව දක්වාම ෆෙඩරල් රිසර්ව් එක අඩු කරලා ඉවරයි. තව දුරටත් ඕනනම් මයිනස් කරන්න පුළුවන් අඩු කරා කියලා ඒක නෑ. දැන් වාහනේ අපි ක්ලච් එක අගටම පාගලා ඒත් යන්නේ නෑ. එහෙනම් තවත් මේ පාගන්න බෑ. එහෙනම් ප්‍රතිපත්ති පොලි අනුපාතික ක්‍රියාත්මක කිරීම තුලින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. වෙනත් වචන වලින් කියනවා නම් අසම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නෑ මම මෙහෙම කියන ඉස්සෙල්ලා කියන්නේ නැතුව. පොලි අනුපාතික තවදුරටත් අඩු කරලා මේ ණය ගලා යෑම වැඩි කරන්න මහ බැංකුවට පුළුවන්ද දැන්? නැත්නම් සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය අනුගමනය කරන්න පුළුවන්ද දැන්? බෑ. එයි අඩු කරන්න පුළුවන් උපරිමයට අඩු කරලා ඉවරයි. තවදුරටත් අඩු කරන්න බෑ. ඒ කියන්නේ පොලි අනුපාතික බිඳුවයි කියන්නේ මොකද්ද? වාණිජ්‍ය බැංකු ගෙනල්ලා මහ බැංකුවේ සල්ලි දැම්මොත් සතයක්වත් ගෙවන්නේ නැහැ. එහෙනම් ඒකෙන් දෙන ඉඟිය මොකද්ද? ගිහින් දීපල්ලා පුළුවන් තරම් ආර්ථිකයට ණය කියන එකයි දෙන පණිවිඩය. එහෙනම් බිඳුව කරලා ඉවරයි. තව දුරටත් මුදල් සැපයීම වැඩිකරන්න සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යොදා ගන්න බෑ. ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ යොදා ගන්න බෑ. ඊළඟට මොකද්ද අපි කරන්නේ? කෙටි කාලීන සුරැකුම් පත්‍ර මිලට අරගෙන බැංකුවල තියෙන අපි ප්‍රතිවිකුණුම් ක්‍රියාත්මක කරලා ප්‍රතිමිලදී ගැනුම් යටි කරපු ඒ සුරැකුම් පත්‍ර බැංකුව යටතේ තියෙනවා. ඒවා ආපහු මිලට ගන්නවා. භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර කියන ඒවා දෛනික පදනම මත මිලට අරගෙන දෙන්න අපි මම මෙතනදී භාණ්ඩාගාර බිල්පත් කියන වචනේ විතරක් යූස් කරන්නම් කෙටි කාලින සුරැකුම් පත්‍ර නිසා. ඒවා මිලට අරගෙන මුදල් දෙන්න උත්සාහ කරනවා ඊළඟට ප්‍රතිවිකුණුම් කරන්න. නමුත් බැංකු බිඳ වැටෙන නිසා බැංකු මොකද කරන්නේ? තමන්ගේ තියෙන කෙටි කාලින සුරැකුම් පත්‍ර ඔක්කොම විකුණලා මුදල් කරගෙන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එයාලට අවශ්‍ය මුදල් ප්‍රවාහයන් හොයාගන්න කෙටි කාලින සුරැකුම් පත්‍ර මේ වෙනකොට විකුණලා ඉවරයි. එහෙනම් තවත් මහ බැංකුව ඉල්ලුවට දෙන්න සුරැකුම් පත්‍ර බැංකුවල නැහැ. බැංකුවල නැහැ. එහෙනම් මොකක්ද එතන අපේ තත්ත්වය ගත්තොත් එහෙම සුරැකුම් පත්‍ර කෙටි කාලීන සුරැකුම් පත්‍ර නැහැ. එක පැත්තකින් කෙටි කාලීන පොලි අනුපාතික බිඳුව කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් කෙටි කාලීන සුරැකුම් පත්‍ර විකුණලා ඉවරයි. එහෙනම් දැන් සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය ඇත්තේ මුදල් සැපයීම වැඩි කරන්න ණය ගලා යාම වැඩි කරන්න පුළුවන්ද බැරිද? ඒක තේරුණාද ඔයාලට? පුළුවන්ද බැරිද? සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය ඇත්තේ තවදුරටත් පොලි අනුපාතික අඩු කරන්නත් බෑ, ප්‍රතිවිකුණුම් කරන්නත් බෑ. මේ දක්වා තේරුණාද? ඔව් සර්. ඔව්. හරි. එහෙනම් අපිට සම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න දැන් බෑ. එහෙනම් මොකද්ද අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ? අසම්මත මුදල් ප්‍රතිපත්තිය. නේද? unconventional monetary policy එක තමයි දැන් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. unconventional monetary policy. පොඩි නෝට් එකක් දාගන්න. පේලි 3-4ක 2007 ලෝක මූල්‍ය අර්බුදයත් සමග 2007 ලෝක මූල්‍ය අර්බුදයත් සමග ඇමරිකාව ප්‍රමුඛ දියුණු කාර්මික රටවල මූල්‍ය ආයතන බිඳ වැටීම ආරම්භ විය. වරහන් ඇතුළේ ඇමරිකාවේ පමණක් මාසකට
මූල්‍ය ආයතන 40ක්. මම දිගට කතා කරන්නේ යාළුවගේ ශේෂපත්‍ර වෙළඳාම කරලා තිබුණා. නිවාස වෙළඳපළ නිවාස ණය දීපුවා පුළුවන් තරම් වෙනත් සබ්ප්‍රයිම් කම්පැනිස් වලට විකුණලා තිබුණා. අන්න ඒකයි එතන උනේ. ඊට පස්සේ ඒ ආයතනයක් බිඳ වැටුණත් එක්ක මොකද්ද උනේ? හැම බැංකුවක්ම බිඳ වැටෙනවා. අර මුදල් හොයාගන්න පුළුවන් තරම් මේ වෙන්දේසි කරනවා මේ නිවාස. අන්තිමට නිවාසවල මිල ගණන් සීක්‍රයෙන් අඩු වුණා. අන්න ඒ වගේ කතාවක් තියෙනවා. ඒක නෙමෙයි මෙතනට මම මුදල් ප්‍රතිපත්තිය විතර සම්බන්ධ කරනවා. හරි බිඳ වැටුණා. දෙවෙනි බුලට් එක විදිහට දාමු. එමෙන්ම සිය උද්දමන ඉලක්ක වෙනුවට එමෙන්ම සිය උද්දමන ඉලක්ක වෙනුවට උද්දමනය ශීක්‍රයෙන් අඩු වී ඇමරිකාව යුරෝපා කලාපයේ ඇතුළු දියුණු රටවල අවදමනකාරී තත්ත්වයක් පැන නැගුණි. තුන්වෙනි බුලට් එක මේ සඳහා බැංකුවට ද්‍රවශීලතාව ලබා දීමටත් සිය උද්දමන ඉලක්කය කරා ළඟා වීමටත් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් මහ බැංකු විසින් අනුගමනය කළ යුතු විය. ඊළඟ බුලට් එක ඒ සඳහා සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යටතේ ඒකෙදි වරහන් යටතේ දාන්න කන්වෙන්ෂනල් මුදල් ප්‍රතිපත්තිය යටතේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම හා කෙටි කාලීන සුරැකුම් පත්‍ර මිලට ගැනීම කළ යුතුව තිබුණි. ඊළඟ බුලට් එක නමුත් පොලී අනුපාතික ඒ වන විටත් බිංදුව හෝ ඍණ මට්ටමට අඩුකොට තිබුණු අතර තව දුරටත් එම නිසා පොලී අනුපාතික යොදා ගැනීම කළ නොහැකි විය. ඒකටම ලියන්න එමෙන්ම බැංකු විසින්
සිය ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට සිය ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට කෙටිකාලීන සුරැකුම් පත්‍ර අලෙවි කොට තිබුණු නිසා මහ බැංකුව විසින් මිලටගෙන ද්‍රවශීලතාව ලබා දීම කළ නොහැකි විය. ඊළඟ බුලට් එක එයින් අදහස් වන්නේ සාම්ප්‍රදායානුකූල මුදල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තුළින් උද්දමන ඉලක්ක කරා ළඟාවීම හෝ කෙටිකාලීන ද්‍රවශීලතාව ලබා දීම නැත්නම් වෙළඳපොළ ද්‍රවශීලතාව ලබා දීම කළ නොහැකි බවයි. ඊළඟ බුලට් එක එම නිසා බැංකු සතුව තිබූ දිගුකාලීන සුරැකුම්පත් වරහන් ඇතුලේ භාණ්ඩාගාර බැදුම්කර හා සමාගම් බැදුම්කර වරහන වහන මිලටගෙන බැංකු වෙත හරහට ඉරක් ආර්ථිකය වෙත ද්‍රවශීලතාව සැපයීමට මෙම දියුණු කාර්මික රටවල මහ බැංකු ක්‍රියා කළ අතර එය අසම්මත මුදල් ප්‍රතිපත්තිය unconventional monetary policy ලෙස හඳුන්වයි. ඊළඟ බුලට් එක මෙලෙස මහ බැංකු විසින් දිගුකාලීන සුරැකුම්පත්‍ර මිලට ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණාත්මක ලිහිල්කරණය වරහන් ඇතුලේ quantitative easing
QUANTIVE quantitative easing EASING නැතහොත් QE ලෙස හඳුන්වන අතර මහ බැංකුවේ වත්කම් වැඩිවීමක් මේ තුලින් සිදුවන නිසා මහ බැංකු ශේෂපත්‍ර පුළුල් කර ගැනීමෙන් තත්පරයක් මම පස්සේ ගන්නම් ක්ලාස් එකේදී මහ බැංකු ශේෂපත්‍ර පුළුල් කර ගැනීමෙන් මුදල් සැපයුම වැඩි කිරීම ලෙසද මෙය හඳුන්වයි. දැන් ඒතකොට ඔතන තියෙනවා අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන. දැන් ඕක මුල ඉඳන් අගට කියවලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොකද අද අන්තිම ක්ලාස් එක නිසා. බලන්න පොඩ්ඩක් කියවන්න. විනාඩි 5ක් අරගෙන කියවන්න. තේරුණාද? පොඩ්ඩක් නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න. අපි ඉන්ඩිවිජුවල් බෑන්ක්ස් වලට යන්න කලින් එහෙනම් අපිට යන්න පුළුවන්. එහෙනම් අපි අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට මම කියන්නම් ඉස්සෙල්ලාම ෆෙඩරල් සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය.
ෆෙඩරල් සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය. දැන් මේක ගත්තාම අපි දැන් අපින් ඇහුවොත් යමක් මේ මොකද්ද මේ දවස්වල ෆෙඩරල් සංචිත බැංකුව ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව මම අද දීපු අර මම කියලා තියෙන ටියුට් එක මම දෙන්න කියන්නම් ඒකේ යට තියෙනවා ඊ රටවල් වල ෆෙඩ් රේට් එක කියලා මේකේ මම යට ඉන්නවා පෙන්නන්න මේක තියෙනවා මේ තියෙන යටි USA වල ෆෙඩරල් ෆන්ඩ් රේට් ෆෙඩ් ෆන්ඩ් රේට් කියලා යල්ද කියනවා මේ මොකක්ද ප්‍රතිපත්ති පොලි අනුපාතිකයට කියන නම හරි නිකන් කීප එක දාලා තියෙනවා ඔයාලගේ අර කෙටි ප්‍රශ්න වලට එයි කියලා UK වල බැංක් රේට් හරි ECB වල මේන් රීෆයිනෑන්ස් රේට් ඕස්ට්‍රේලියා වල කෑෂ් රේට් ජපාන් වල collateralized overnight call rate ඒ වගේ මෙතන දාලා තියෙනවා ඒ ප්‍රධාන ඒවා ටික බලාගත්තා නම් හරි ඒකයි කියන්නේ ඉන්දියාවල කියන repo lending rate එතකොට ඒ විදිහට ගත්තොත් මේ ෆෙඩරල් සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ගැන අපි කියනකොට එයාලා කියන දෙයක් තමයි ගොඩක් අය මේ වෙනකොට අර එන්නක් කරණයට ලක් වෙලා තියෙන්නේ. ඒක නිසා එයාලගේ ඒ ආර්ථිකය යථා කාලයේදී යථා තත්ත්වයට පත් වෙයි කියලා එකක් තියෙනවා. ඒ වගේම දැන් බැරි වෙලාවත් මේ විදිහට හිතා ගන්න. දැන් මේකට මම මේ නෝට් එකට නෙමෙයි මම කියන්නේ අපි හිතමු ෆෙඩරල් සංචිත බැංකුව තමන්ගේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කෙරුවා කිව්වොත් අපි සාමාන්‍යයෙන් කියනවා එයාලගේ ලිහිල් කෙරුවා කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩුයි ටාගට් එකට වඩා අඩුයි නිවාස වෙළඳපොලේ මිල ගණන් අඩු මට්ටමක පවතින්නේ අන්එම්ප්ලොයිමන්ට් අඩුයි ඔන්න ඔය වගේ හේතු නිසා තමයි අපි මේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරලා යථා තත්ත්වයට ගන්න. බැරි වෙලාවත් ෆෙඩ් රේට් එක මේ වැඩි කරන්න තීරණයක් කරා කිව්වොත් එහෙනම් අපි කියන්නේ මොකද්ද? අපි නොදැන වුණත් අපිට කියන්න පුළුවන් අපිට උත්තරේ මොකද්ද ඉන්ෆ්ලේෂන් ටාගට් එකට කිට්ටුවෙන් දමනය යන්නේ. ඊළඟට අන්එම්ප්ලොයිමන්ට් එක ගොඩක් අඩු වෙලා. නිවාස මිල ගණන් යථා තත්ත්වයටපත් වෙලා. එතකොට ඒ වගේ තත්ත්වයක් යටතේදී ආර්ථික වර්ධනය ඉලක්කගත මට්ටම් වලට ඇවිල්ලා. ඒ තත්ත්වයක් යටතේ දිගටම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවොත් මොකද්ද වෙන්නේ? අපි කතා කරලා තියෙන වචනයක් කියන ආර්ථිකය තුළ මොනවද ඇති වෙන්නේ? ඒක වල දන්නවා. කියන්න බලන්න ආර්ථිකය තුළ දිගින් දිගටම අවුරුදු 5ක් 6ක් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවොත් මොකද්ද වෙන්නේ? කියන්න බලන්න. මේ වචනේ ආර්ථික අපහාත තත්ත්වයකට එන අපි මෙහෙම ඒකට වචනයක් තියෙනවා විශ්නි. මොකක් කියලාද අපි කියන්නේ? මතකද අපි කතා කරා වත්කම් බුබුලු කියලා. asset bubbles ඇති වෙනවා කියලා කිව්වද නැද්ද අපි? කිව්වා සර්. asset bubbles ඇති වෙනවා. හරි එහෙනම් යම් රටක් මට විනාඩියක් දෙන්න ඔෆිස් එකේ කෝල් එකකට. දිගින් දිගටම යම් රටක් ඒ විදිහට අනුගමනය කෙරුවොත් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් මොකද්ද වෙන්නේ? වත්කම් බුබුලු ඇති වෙනවා. ඒ කියන්නේ අපි නිවාසවල මිල ගණන් අනවශ්‍ය විදිහට ඉහළ යනවා. ඒ මුදල් ඕන තරම් තියෙනවා. ඒක මෝගේජ් කරලා ඔයාලා ලෝන් දුන්නොත් එහෙම පස්සේ මේක මේ ඉන්ෆ්ලේෂන් මොනවා හරි ඇති වෙලා ඉවරලා මොනවද මේ මිල ගණන් කඩා වැටුනොත් එහෙම මේක අය කරගන්නවත් බැරි වෙනවා. එතකොට අන්න ආර්ථික අවපාතය වගේ වචනේ හරි අන්න එතකොට තමයි මේවා බිඳ වැටිලා ඉවර වෙලා ඒ තත්ත්වයකටපත් වෙන්නේ. හරි මට විනාඩියක් දෙන්න. එතකොට අපි කතා කරේ වත්කම් බුබුලු ඇති වෙනවා නේ. එහෙනම්
ඒක නිසා ඒ වත්කම් බුබුලු ඇති වෙන්න කලින් ආර්ථිකය යථා තත්ත්වයට ගන්න නම් අපි මොකද කරන්න ඕන? දැඩි මුදල් ප්‍රතිපත්තියක් නැවතත් මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්න. මොකද අර නිකන් මම කියලා තියෙනවා මේ විදිහට යනවා කියන්නේ අර 100 කාර් එකක් හයිවේ එකේ 100ට දිගටම යනවා. ටික දුරක් යනකොට නේද බොයිල් කරන්න ගන්න. ඒ වගේ තමයි මේ විදිහට ලිහිල් මුදල් ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කෙරුවොත් පොලි අනුපාතික අඩු කරලා අර විදිහට අනුගමනය කෙරුවොත් එහෙම මොකද්ද වෙන්නේ? ආර්ථිකය තුළ වත්කම් බුබුලු ඇති වෙලා අන්තිමට ආර්ථික අවපාතයක් ඇති වෙන්න පුළුවන්. අර විදිහට වත්කම් වල මිල ගන්න අනවශ්‍ය විදිහට වැඩි වෙනවා, මුදල් සැපීම වැඩි වෙනවා. ඒකයි ඇමරිකාව වුණත් 2009 දී එයාලගේ පොලි අනුපාතික බිඳුවකට 2015 දී අවුරුදු 6කට පස්සේ නැවතත් 0.25 දක්වා එහෙම වැඩි කළා. දිගින් දිගට මුදල් ප්‍රතිපත්තිය දැඩි කරා. හරි. අන්න ඒකයි මෙතනදී වෙන්නේ. එහෙනම් අපි දැන් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන පැත්තට කිව්වොත් අපි දන්නවා එහෙනම් නිවාස වෙළඳ තව වැඩි මේ වර්ධනය වෙන්න ඕන, අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි, ආර්ථික වර්ධනය අඩුයි, ඊළඟට ඉන්ෆ්ලේෂන් එක ගොඩක් අඩු මට්ටමක තියෙන ටාගට් එකට වඩා. අන්න ඒක නිසා ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරා කියලා අපි කියනවා. පරිලාවත් දැඩි කියලා කිව්වොත් මේ කියන්නේ පැත්ත. මේ ප්‍රශ්නේ හරි ලේසි ප්‍රශ්නයක්, හත්වෙනි ප්‍රශ්නේ. හරි. එහෙනම් මම දැන් US වල අපේ කාලයත් එක්ක තියෙන එක හිඳවන්ටක් ගාලා කියන්නම්. එතකොට ඇමරිකාවේ සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යත්තේ පළවෙනි බුලට් එක විදිහට අපි දාගමු. රටේ ජනතාවට ඉන්නක්කරණය ලබා දීම හමුවේ කොරෝනා ඒ වසංගතය තුළින් ඇතිවන බලපෑම් අවම කිරීමට සමත් විය. සාජුට්ටක් කියන බලන්න. අපන් කියපු එකද? ඒක අපි කියන්න ඕන එන්නත්කරණය අපි දාමු ජනතාව එන්නත්කරණයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කොරෝනා වසංගතය හමුවේ ආර්ථිකයට වන බලපෑම අවම වෙතයි අපේක්ෂා කිරී කියන යාලා එක සාර්ථකව ක්‍රියාත්මක කරා කියන එක කළමනාකරණය කරා කියන එක. ඊළඟට අපිට කියන්න පුළුවන් විරැකියා මට්ටම කොරෝනා වසංගතය නැත්නම් යාලා කියන්නේ ප්‍රී පැන්ඩමික් ලෙවල්ස් කියලා. කොරෝනා වසංගතය පෙර පැවති මට්ටමට වඩා අඩු වී ඇත. එන විරැකියාව අඩු. නමුත් නමුත් කර්මාන්ත ශාලා සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ දී සිටින අතර නිමවුම් මට්ටම් වෙත ළඟා වීමට තවත් කාලයක් ගත වනු ඇත. උද්ධමනය තරමක් ඉහළ ගොස් ඇත. ඊළඟ බුලට් එක මෙම තත්ත්වයන් පැවතියද
මෙම තත්ත්වයන් පැවතියද පසුගිය මාස 6 තුල ෆෙඩරල් සංචිත අනුපාතිකය ඒ කියන්නේ පොලිසි රේට් එක බිඳුව මට්ටමේ පවත්වා ගැනීමට ඒ කියන්නේ 0.0.25යි මහ බැංකුව ක්‍රියා කළ අතර quantitative easing යටතේ දිගුකාලීන සුරැකුම් පත්‍ර මිලට ගැනීමේ වැඩසටහනද ක්‍රියාත්මක වේ. ඒ අනුව යටින් දාන්න ඒ අනුව පොලී අනුපාතික හා පොලී අනුපාතික බිඳුව මට්ටමේ පවත්වා ගැනීම හා ශේෂපත්‍රය පුළුල් කර ගනිමින් මුදල් සැපයුම වැඩි කිරීමේ ප්‍රතිපත්තිය තුළින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කරලීමට තව දුරටත් ක්‍රියා කරනු ඇත. ඒ අනුව ඉහළ සේවා නියුක්තිය හා උද්දමන ඉලක්කය වෙත ළඟාවීම සඳහා තව දුරටත් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එහෙනම් තාමත් ඇමරිකාව අනුගමනය කරන්නේ මොකද්ද? ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්. ඇයි පැන්ඩමික් එකෙන් ඒ ඉකොනොමි එකට ඇති වුණු බලපෑම අවම කරගන්න. හරි. පාලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කියලා දාගන්න යට අමතක වුණොත් නිසා පැහැදිලි කිරීමක්. පොලී අනුපාතිකය බිඳුව මට්ටමක පවත්වා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ වාණිජ්‍ය බැංකු මහ බැංකුවේ මුදල් තැන්පත් කළ විට පොලී නොගෙවන බවයි. ඒ වෙනුවට ආර්ථිකය වෙත ණය ලබා දී සමහර ඉල්ලුම ඉහළ දැමීම නිමවුම් මට්ටම ඉහළ දැමීම උද්දමන ඉලක්ක කරා ළඟාවීම අපේක්ෂා කෙරේ. හරි. ඊළඟට අපි බලමු හැම එකේම එකම ක්‍රමයක් යන්නේ ඉංගලන්ත මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය. ඉංගලන්ත මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය.
මුදල් ප්‍රතිපත්ති කමිටුව විසින් උද්ධමන ඉලක්කය 2% මට්ටමක පවත්වා ගැනීමට ආර්ථික වර්ධනය හා සේවා නියුක්තිය ළඟා කර ගැනීමට මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවයි. ඊළඟ බුලට් එකේ වර්තමානයේ බැංකු අනුපාතිකය 0.1ක පහළ මට්ටමක පවත්වා ගනී. එමෙන් ඊළඟට යටින් එමෙන්ම බැදුම් කර මිලට ගැනීමේ වැඩසටහන් හරහට ඉරක් ශේෂපත්‍ර පුළුල් කර ගැනීම තුලින් ආර්ථිකය වෙත ද්‍රවශීලතාව ලබා දෙයි. උද්ධමන ඊළඟට උද්ධමන පීඩනයක් පැවතියද වර්තමානයේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ආර්ථික වර්ධන අරමුණ වෙත මුල් තැනක් දෙන අතර ඉදිරියේදී එනම් ලබන වසරේදී මුදල් ප්‍රතිපත්තිය දැඩි කොට උද්ධමන ඉලක්කය වෙත අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ. ඊළඟට ECB කියලා දාලා එමමයි. ඒ කියන්නේ මේ විදිහටමයි යාලා කරන්නේ. මොනවද? ප්‍රතිපත්ති පොලි අනුපාතික බිඳුවයි ඊළඟට ඔන්න දාන්න ECB කියලා යුරෝපියන් සෙන්ට්‍රල් බැංක් ප්‍රතිපත්ති අනුපාතික බිඳුවයි ඇතැම් යුරෝපීය රටවල් ඍණ පොලි අනුපාතික එකක් දාගන්න ඊළඟට වත්කම් මිලට ගැනීමේ වැඩසටහන ඒ කියන්නේ QE ක්‍රියාත්මක කරමින් ආර්ථික වර්ධනයට වැඩි ඉඩකඩක් ලබා දෙමින් මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවයි. ඊළඟට දාගමු Bank of Japan BOJ
පළවෙනි බුලට් එක ඍණ පොලී අනුපාතිකයක් පවත්වා ගන්නා අතර එය ඍණ දශම එකකි. එය ඍණ දශම එකකි. මට කවුරු හරි කියන්න මොකද්ද මේ ඍණ දශම එක කියන එකෙන් අදහස් කරන්නේ? බලන්න කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලත් කතා කරපු එකක් නිසා ජපාන මහ බැංකුව සිය පොලී අනුපාතිකය ඍණ දශම එකක පවත්වා ගන්න තීරණය කරා කියන එකකින් අදහස් කරන්නේ මොකද්ද? බැංකුවේ තැන්පත් කරොත් ඒක වෙනුවට බැංකුවට ගෙවන්න ඕනේ. අන්න හරි. ඒ කියන්නේ දඩයක් අය කරනවා දැම්මොත්. ඒකයි අදහස් කරන්නේ. ඍණ පොලිය අපේ ප්‍රශ්නයකට ආවොත් අන්න ඒක කියන්න ඕන. ඍණ පොලිය අනුපාතිකය ස්ථාවරය පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ECB විසින් කියලා කිව්වොත් එහෙම නම් කියන්නේ ඔයාලා ඒක පහදන්න කියන්න ඕන. එහෙනම් මේ ඍණ කියන්නේ මහ බැංකුවේ තැන්පත් කරුවොත් දඩයක් අය කරන තත්ත්වයක්. ඒ තුලින් බැංකුව අධාරමත් වෙනවා මහ බැංකුවේ මුදල් ගෙනල්ලා දාන්න. ඒ වෙනුවට බැංකුව තමන්ගේ අතිරික්ත අරමුදල් ණය විදිහට ආර්ථිකය වෙත ගලා යන්න ක්‍රියා කිරීම අපේක්ෂා කරනවා. ඒ තුලින් මහ බැංකුව බලාපොරොත්තු වෙනවා අර අපි කියපු වචන සමහර ඉල්ලුම් වැඩි කරගන්න, නිමවුම් මට්ටම වැඩි කරගන්න සහ ආර්ථිකයේ උද්දමනයේ යථා තත්ත්වයේ මේ ඉලක්ක කරා ළඟා කරගන්න. ඔන්න ඔය ටික තමයි ටක් ගාලා කියපු ගමන් අන්න අර ටික එන්නේ. ඍණ පොලිය කියන්නේ මහ බැංකුවේ තැන්පත් කිරීම අධාරමත් කරනවා. එහෙනම් ඒ වෙනුවට ආර්ථිකයේ වෙත මුදල් දෙන්න බල කරනවා බැංකුවලට. එහෙම දුන්නොත් එහෙම නිමවුම් මට්ටම සේවා නියුක්තිය යථා තත්ත්වයටපත් වෙනවා. සමහර ඉල්ලුමක් වැඩි වෙනවා. ඊළඟට උද්දමන ඉලක්කය කරා ළඟා වෙන්න ඒක පහසු වෙයි. ඔන්න ඔය වචන ටික තමයි අපේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට එන්නේ. ඊළඟට ගත්තොත් Bank of Japan කිව්වා ඒක තව කියමු. ඕන්න තව දුරටත් ජපාන බැදුම් කර මිලට ගනිමින් QQE ඒ වචනේ දාන්නේ QQE මම ඒක කියලා තියෙනවා. quantitative qualitative easing quantitative qualitative easing ක්‍රියාත්මක කරන අතර බැදුම් කර මිලට ගැනීම සඳහා යම් සීමාවක් ප්‍රකාශ කිරීමෙන් තොරව ඒවා මිලට ගැනීම අපේක්ෂා කරයි. ඒ කියන්නේ අනෙක් බැංකු QE කරනකොට කියනවා මම මේ මාසෙට මෙච්චරයි ගන්න. මේ පවුම් අපි ගත්තොත් එimhe GBP මිලියන 40යි ගන්න. අන්න එහෙම දානවා ලිමිට්. නමුත් ජපාන මහ බැංකුව එහෙමවත් කරන්නේ නැහැ. මොකද එයාලගේ දිගටම තියෙන අවදමනයක් 2001 ඉඳන්ම තියෙන අවදමනයක්. ඒක නිසා එයාලා අසීමිතව මිලට ගන්නවා කිසිම සීමාවක්වත් නොදා. ඊළඟට අපි දාමු අසල්වැසි ඉන්දියාව නේද? RBI Reserve Bank of India. හරි. ඒක අපි පොදුවේ ලියමු. පැන්ඩමික් නැත්නම් අපි දාමු කොවිඩ් අර්බුදය තුලින් ඇති වූ බලපෑම් කළමනාකරණය කිරීමට ඉන්දියානු සංචිත බැංකුවද අනෙකුත් මහ බැංකු මෙන් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය
දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඒ තුලින් ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරයි. එතකොට ඒකම අපි දාමු. නමුත් අනෙකුත් රටවලට මෙන්ම උද්ධමන පීඩනය ඉදිරියේදී ඇතිවිය හැකි වන අතර මැදි කාලීනව සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියකට යෑමෙන් එය පාලනය කිරීමට හැකිවනු ඇත. හරි. එතකොට ඊට යටින් අපි පොඩි නෝට් එකක් ලියමු. මේ විදිහට අර අපි ඉස්සෙල්ලා කතා කරපු එක අවසාන කොටස විදිහට 2007 ලෝක මූල්‍ය අර්බුදය හමුවේ දියුණු කාර්මික රටවල් මොකද්ද සර්? දියුණු උද්ධමන පීඩනය හමුවේ මං කිව්වේ මොකද්ද? 2007 ලෝක මූල්‍ය අර්බුදය හමුවේ. දියුණු කාර්මික රටවල් අසම්මත මුදල් ප්‍රතිපත්තිය තුලින් පොලී අනුපාතික අඩු කිරීම හා යථා තත්ත්වයට පත් වූ විට නැගී එන ආර්ථිකයන් වෙත ඇති වූ බලපෑම. ඒක අවස්ථා කීපයකදීම අහලා තියෙනවා ඒක නිසා. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ විදිහට ගමු. දියුණු රටවල් පළවෙනි බුලට් එක. දියුණු රටවල් අසම්මත මුදල් ප්‍රතිපත්තිය තුලින් ආර්ථිකය වෙත මුදල් සැපයුම ඉහළ නැංවුවද බැංකුවල ද්‍රවශීලතාව ඉහළ ගියද ඒවා ණය ලෙස ආර්ථිකය වෙත ලබා දීම අසීරු කටයුත්තක් විය.
එලෙස බැංකු වෙත ද්‍රවශීලතාව පැවතීම, ඉහළ ද්‍රවශීලතාවක් පැවතීම හා ණය ලෙස ගලා නොයෑම ද්‍රවශීලතා උගුල වරහන් ඇතුලේ liquidity trap TRAP ලෙස හඳුන්වනවා. මම හිතන්නේ මම මේවා කිව්වා කියලා. liquidity trap ලෙස හඳුන්වනවා. බලන්න කවුරු හරි කියන්නේ ඕකේ අනිත් පැත්ත මාකට් එක ඉල්ලනවා ණය. බැංකුව වලට ණය දෙන්න සල්ලි නැහැ. ඒකට අපි කිව්වේ මොකක් කියලාද liquidity මොකක් කියලා? මතකද කාට හරි liquidity crunch කියලා. crunch CRUNCH crunch. ඉතින් අනිත් පැත්ත නිකන් මතක තියාගන්න ඇහුවොත් liquidity crunch. ඉල්ලනවා ණය බැංකුව වල liquidity එක නෑ දෙන්න. නමුත් මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය හමු වෙන්නේ මොකද්ද? බැංකුව වල මුදල් ඕන තරම් තියෙනවා. කවුරුත් ණය ඉල්ලන්නේ. ඊළඟ බුලට් එකට ගන්න. එලෙස ණය ගලා යාම සිදු නොවුයේ ආර්ථික තුල පැවති අවදමනය නිසා වන අතර ආයෝජකයින් අවදමනය හමුවේ ණය ලබාගෙන ආයෝජන පුළුල් නොකරයි. හරි? ඊළඟ බුලට් එක එම නිසා මෙම අතිරික්ත අරමුදල් දියුණු වෙමින් පවතින රටවල් වෙත හා නැගී එන ආර්ථිකයන් වෙත ගලා ආ අතර ඒ හමුවේ විදේශ විනිමය ප්‍රවාහයන් වැඩිවීමෙන් නැගී එන ආර්ථිකයන් තුළ විනිමය අනුපාතික අධි ප්‍රමාණය විය. එමෙන්ම මෙම මුදල් කෙටිකාලීන සුරැකුම්පත්වල ආයෝජන ලෙස පැමිණි අතර එය උණු මුදල් වරහන් ඇතුලේ hot money hot money ආයෝජන ලෙස සලකයි. එනම්
ක්ෂණිකව නැවත ආපසු රැගෙන යා හැකිය. ඊළඟ බුලට් එක. දියුණු කාර්මික රටවල් යථා තත්ත්වයට පත්වීමත් සමග ඔවුන් පොලී අනුපාතික ඉහළ දැමීම සිදු කළ අතර ඒ සමගම නැගී එන ආර්ථිකයන් වෙත ගලා උණු මුදල් ඒවා කෙටිකාල සුරැකුම්පත් කොටස් වෙළඳපළ ওই විදිහට ගලා මුදල් නැවතත් දියුණු රටවල් වෙත ගලා ගිය අතර ගලා යන අතර එවිට එම රටවල විනිමය අනුපාතිකය ක්ෂණිකව අවක්‍රමාණය වේ. ඊළඟ බුලට් එක මෙලෙස දියුණු රටවල් වලින් මුදල් පැමිණීම හා ක්ෂණිකව පිටවීම capital flights ලෙස හඳුන්වයි. මෙම තත්ත්වය තුළින් විනිමය අනුපාතිකය අධික ලෙස උච්චාවචනය වීම බැංකු නැත්නම් මූල්‍ය ආයතනවල ද්‍රවශීලතා ගැටලු ඇතිවීම යනාදියට හේතු වේ. එහෙනම් අපි කැපිටල් ෆ්ලයිට්ස් ගැන අපි දැන් දන්නවා. දියුණු රටවල් වලට වන බලපෑම ගැන අපි දන්නවා. හරි. එතකොට අපේ සිලබස් එක මම හිතන්නේ දැන් කවර් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ පැත්තෙන් ඔයගොල්ලෝ බලන්න ඕන ඒ නෝට් ඒවා එක ඊළඟට රිවිෂන් ක්ලාසස් 3ක් විදිහට තමයි මම යන්නේ. පැය 4 ඒවා 3ක්. ඒකට මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න පත්‍ර තෝරගෙන මොකක් හරි දෙන ප්‍රශ්න පත්‍රවල සාමාන්‍යයෙන් අපිට නේද ප්‍රශ්න තියෙනවානේ. ඔයාලගේ 8ක් ඒ 8 3කට ඒ කියන්නේ පළවෙනි පැය 4 1 2 3 ඊළඟට 4 5 6 ඊළඟ දවස් ඊළඟට 7 8 වගේ අරගෙන ඒක පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන් අපි 1 2 ඒ වගේ අරගෙන මේ විදිහට
කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ වගේම රිවිෂන් ක්ලාස් වලට එනවා නම් හොඳටම තමන්ගේ පාඩම් වලට ලෑස්ති වෙලා එන්න. මම හිතන්නේ ඉන්ස්ටිටියුට් එකෙන් කියනවා කියලා කිව්වා. ඒ ක්ලාසස් වලට එන රිවිෂන් ක්ලාසස් වලට එන නමුත් අන්තිම ආපු නැති අයටත් මේ වීඩියෝස් බලලා හරියකට සූදානම් වෙලා එන්න කියන එක. එතකොට ඒ විදිහට තමයි රිවිෂන් ක්ලාස් යන්නේ. මට දවස් මතක නෑ, මම දවස් නැවත බලන්න ඕන. ටයිම් ටේබල්ස් වල දාලා ඇති. එතකොට ඒ අනුව රිවිෂන් ක්ලාස් වෙයි. ඊට අමතරව අද ක්ලාස් අවසාන ක්ලාස් එක මීට ඉස්සර පන්තිවලදී හරි අද ක්ලාස් එකේදී හරි ගැටලු තැන් තියෙනවා නම් මම ලෑස්ති මේ ඉතිරි විනාඩි 8 තුල ඒක විසඳන්න. එහෙම තියෙනවා නම් මම පොඩ්ඩක් විනාඩි 5ක් නෙවෙයි විනාඩි 8ක් විතර තියෙනවා. ඒක නිසා ඒ අයිට යම් කාලයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් පුළුවන් අහන්න. ගැටලු තියෙනවද? ගැටලු නැති බවයි පේන්නේ. එක්ක මම කියන එක පැහැදිලි නේද? කවින්ද්‍ර ඇහෙනව නේද මම කියන එක? ඔව් ඇහෙනවා සර්. හරි. එහෙනම් කාටවත් ප්‍රශ්න නැත්නම් මට කියන්න තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය ගොඩක් අමාරු ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. නමුත් එකම දේ තියෙන්නේ ඒ අපි කතා කරපුවා නැවත නැවත ඒ බලලා සූදානම් වෙන එක. ඒ වගේම මම හැමදාම කියනවා ප්‍රශ්න පත්‍රවලට නිකන් නෝට් එක කියවලා හරියන්නේ නැහැ. ප්‍රශ්න තෝරගෙන උත්තර දෙන එක. එතකොට ඒ ටික කරලා ඒ වගේම මට කියන්න තියෙනවා දෙපාර්තමේන්තු නෝට් එක ගැන කියනකොට අලුතින් දෙපාර්තමේන්තුවක් බිහි කෙරුවා. අලුතින් මහ බැංකුව දෙපාර්තමේන්තුවක් ඇති කෙරුවා. ඒකේ නම ඊයේ පෙරේදා ඒකේ නම Foreign Remittances Promotion Department කියලා. ඒ කියන්නේ විදේශ විනිමය කියන්නේ අපි දැන් විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුව කියලා. හරි. එතකොට මේ දෙපාර්තමේන්තුව තුලින් මම ඕනනම් ඔයගොල්ලන්ගේ කොමන් ෆෝල්ඩර් එකක් මොකද්ද WhatsApp group එකක් තියෙනවා. ඒකට ඒ press release එක දාන්නම්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් අපි රට මුහුණ දෙන්නේ මොකද්ද විදේශ විනිමය ගැටලුවකට. මොකද සාමාන්‍ය වසරකට අපිට 4.5 බිලියන් විදේශ විනිමය ලැබුණා සංචාරක ව්‍යාපාරයේ තුලින්. එතකොට ඒක අපිට මේ පැන්ඩමික් සිටුේෂන් එක හැමුවේ අපිට ඒක නැති වෙලා තියෙනවා. ඒක නිසා ඒ 4.5 බිලියන් වලින් අපේ ජංගම ගිණුමේ ඒ හිඟය පියව ගන්න තියෙන ලොකු මේ ආදායම් මාර්ගයක් අපිට අහිමි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිව පුළුවන් තරම් මේ ළඟදිත් Moody's වලින් තවත් අපිව ඩවුන්ග්‍රේඩ් කරා. ඒ විදිහට අපේ රටට ඒ සවරින් ග්‍රේඩින් කියන එක ගොඩක් අඩු වෙලා තියෙනවා. එතකොට අපේ රටට එන ආයෝජන වලට ඒක බලපාන. අනිත් පැත්තෙන් අපේ බැංකු පිටරටවල් වලින් විදේශ විනිමය සොයාගන්න සාමාන්‍යයෙන් හැම වෙලාවෙම යාලට ක්‍රෙඩිට් ලයින්ස් කියලා තියෙනවා. අපි හිතමු මැද පෙරදිග දියුණු රටවල් වල තියෙන යම් යාලගේ ඒ කවුන්ටර් පාටිස් තුලින් විදේශ විනිමය හොයා ගන්නවා. ණය ගන්නවා. සොප් වලට යනවා. නමුත් ඒකට බාධාවක් වෙලා තියෙනවා. මොකද ඒ රටවල් වල ඒ ආයතන වලට කම්ප්ලයන්ස් ඉෂුස් කියලා එනවා. මේ විදිහට සවරින් රේටින්ග්ස් අඩු කරනවා. ඉතින් එතකොට එහෙනම් බැංකු වලට උනත් ඒ වගේ විදේශ විනිමය සොයා ගන්න ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා. මෙන්න මේකට පිළියමක් විදිහට. එතකොට ඒකම තව එකක් තමයි දැන් මහ බැංකුව 200ත් 203ත් අතර විනිමය අනුපාතිකය පවත්වාගෙන යනවා. ඒක දිරාම් මේ හැම දෙයකටම මේකට අදාළ වෙනවා. එතකොට එහෙම වෙනකොට ඇතැම් රටවල් වල නියෝජිතව බිහි වෙනවා. ඔය හවාලා වගේ සිස්ටම් හරහා
වැඩි මුදලක් දීලා. ඒ කියන්නේ රුපියල් 5ක් 6ක් වැඩි මුදලක් දීලා එහිදී ඒවා ගන්නවා. ඒවා ස්මග්ලිං වලටත් යූස් කරනවා. ඒතර මෙහිදී කවුරු හරි නියෝජිතයෝ ඉඳගෙන ඒ අයට දැන් එහි වැඩ කරන අයගේ මෙහි ඉන්න අයගේ account වලට මුදල් දානවා. ඒත් අපේ රටේ විදේශ විනිමය ඉන්නේ ඒවා ඒ හවාලා සිස්ටම් එකට කියන්නේ අපි proper channels වලින් මුදල් එන්නේ නැහැ බැංකුව වලට. ඒත් අපිට අවශ්‍යයි මේ මිනිස්සුන්ගේ මුදල් අපේ බැංකු හරහා රටට ගේන්න. මොකද remittances වලින් අපිට 7 බිලියන් විතර අවුරුද්දකට හම්බ වෙනවා. ඒක අපිට වර්ධනය කරගන්න ඕන. මේ වගේ අපිට මේ ක්‍රෙඩිට් ඩවුන් ග්‍රේඩින් සහ සංචාරක ව්‍යාපාරය තව මාස 3-4ක් යනකොට හරි ආවි. ඒ තාක්කල් අපිට මේක කරගෙන යන්න ඕනේ. එතකොට මේ විදේශ මේ මොකද අපි කිව්වේ foreign remittances department එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ විදේශ ශ්‍රමිකයෝ එක්ක ගොඩාක් සමීපව කටයුතු කිරීම තුළින් ඒ අයට බැංකු ගිණුම් පවා විවෘත කරන්න ඒ අයට උදව් උපකාර කිරීම තුළින් මේ මුදල් ප්‍රොපර් channel එකට මේ බැංකින් channel එකට හරහා අපේ රටට ගෙන්න ගන්න. ඒකට ප්‍රථම පියවර විදිහට මම ඒකත් දාන්නම් මම අද බැංකුවට යනවා ගියම් මම දාන්නම් මොකද්ද අලුතින් ප්‍රෙස් රිලීස් එකකුත් ගියා. ඒ කියන්නේ මීට පස්සේ ඒ වගේ එහෙම අපේ රටට සල්ලි එවනවා නම් ශ්‍රමිකයෝ ඒ අයට පෙන්ෂන් එකක්. ඒ කියන්නේ පස්සේ අවුරුදු 60න් පස්සේ පෙන්ෂන් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පෙන්ෂන් එකේ වටිනාකම තීරණය වෙන්නේ එයාලා එවන රටට එවන විදේශ විනිමය ප්‍රමාණය මත. මේ විදිහේ මේ විදේශ විනිමය අර්බුදයට පිළියම් යොදන්න මහ බැංකුව දිගින් දිගටම ක්‍රියා කරනවා. ඒකේ පියවරක් විදිහට තමයි මේ විදේශ විනිමය සම්බන්ධයෙන් මේක ලබා ගන්න මේ foreign remittances department එක දැන්නේ. ඒ press release දෙකම මම ඔයගොල්ලන්ට අද ඔයාලගේ WhatsApp group එකට දාන්නම්. department එක ඇති කරපු එකත් ඊළඟට ඒ press release එක. ඒක අලුත් දෙයක් නිසා බලා ගන්න. මොකද හේතුව අලුතින් ඇති කරපු දෙපාර්තමේන්තුවක් නිසා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඒ ගැන අහන්න. හරි නේද? එහෙනම් තව ගැටලු තියෙනවද? කාට හරි දැන් හරි ගැටලුවක් තියෙනවද අහන්න? සර් අයවැය සම්බන්ධව ගැටලු මොන හරි නේද සර් පේපර් එකට? සාමාන්‍යයෙන් අපේ සෙන්ට්‍රල් බැංක් එකට අයවැය සම්බන්ධයෙන් එන්නේ නැහැ. මුදල් ප්‍රතිපත්තියනේ අතර ෆිස්කල් ප්‍රතිපත්තිය. අපිට අදාළ වෙන්නේ මුදල් ප්‍රතිපත්තිය නිසා මම හිතන්නේ අපි ඔයාලට අපේ රෝඩ් මැප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා ඒ දේවල් තමයි වැදගත් වෙන්නේ ගොඩක් පොතේ. සර් පීපල්ස් බැංක් එක බ්ලැක් ලිස්ට් කිරීම ගැන මොකක්ද දන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ අදහස? ඒක මේ වෙනකොට මම හිතන්නේ විසදිලානේ තියෙන්නේ. ඒකට මහ බැංකුව අධිපතිතුමා මැදිහත් වුණා. ඒ අනුව ඒ චීන බලධාරීන් විසින් මම හිතන්නේ යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඊට අමතරව එතන ප්‍රශ්නයක් වුණේ UCP 600 වගන්ති මාලාව අනුව අපිට ලිය කියවිලි නිවැරදි නම් බැංකුව බැඳිලා ඉන්නවා ඒකට පේමන්ට් කරන්න. එතකොට නමුත් ඒ UCP වගන්ති මාලාවෙම තියෙනවා ඒකට අධිකරණ රටේ දේශීය අධිකරණයේ මැදිහත් වුණොත් එහෙම ඒ අධිකරණ නියෝගය ප්‍රබල වෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී UCP 600 වගන්ති මාලාව අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒ අනුව දැන් ඒක මහජන බැංකුව ගෙවන්න නැතුව ඉන්නේ ඒ අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා. ඒ අධිකරණ ක්‍රියාමාර්ගය තුලින් ඒක යථා තත්ත්වයට පත් වුණු ගමන් මහජන බැංකුව ඒක ගෙවන්න බැඳිලා ඉන්නවා. එතකොට ওই බ්ලැක් ලිස්ට් කිරිල්ල ඒ කියන්නේ මෙතනදී බ්ලැක් මම හිතන්නේ මහජන බැංකුවත් ඒකට ලියලා තිබුණා ඒ චීන ඒ විදිහට කියපු බලධාරීන් වෙත ඒ තත්ත්වය පැහැදිලි කරලා තිබුණා. යාලා මේ හිතාමතා කිරිල්ලක් නෙමෙයි රටේ අධිකරණ ක්‍රියාදාමය නිසා වෙච්ච දෙයක් කියලා. ඒක නිසා බ්ලැක් ලිස්ට් එකෙන් ඉවත් කරන්න කියලා. මම හිතන්නේ ඒක ගැටලුවක් ඇති වෙන එකක් නෑ. මම හිතන්නේ 19ද කොහෙද තියෙනවා ඒ අධිකරණයේ ඒක. ඒක දිගටම ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක මත මහජන බැංකුවට ඒක ගෙවනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒක නිසා මහජන බැංකුව හිතාමතා කරන එකක් නෙමෙයි අධිකරණයේ ක්‍රියාදාමය නිසා වෙන එකක්. ඒක නිසා මේ බ්ලැක් ලිස්ට් කිරිල්ල එච්චර එහෙම වෙන එකක් නෑ. මම හිතන්නේ වර්බලි ඒකට ඇක්ටිව් වෙලා තියෙන්නේ ඒක ඉවත් කරන්න. ඒ හින්දා ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන එකක් නෑ. ගොඩක් වෙලාවට මීඩියා වලින් ඒක ගොඩක් ලොකුට ගෙනිච්චට අභ්‍යන්තරිකව දැන් මම හිතන්නේ ගොඩක් විසඳිලා තියෙනවා.
වෙන thank you වෙන ප්‍රශ්න නැත්නම් එහෙනම් ඔයගොල්ලෝ උඩට පාඩම් කරන්න මම හිතන්නේ අපි කතා කරපු දේවල් වල හැටියට පාඩම් ටික නැවත නැවත බැලුවොත් මේ ප්‍රශ්න පත්‍රය එකපාරෙන් ඔයගොල්ලන්ට පාස් වෙන්න පුළුවන්. අපි ගැටලු ගොඩක් දේවල් ප්‍රශ්න පත්‍ර එක්ක සමහර ඒවා සාකච්ඡා කරලා තියෙනවා. අනිත් ඒවාම රිවිෂන් එකේදී කතා කරනවා. ඒවටත් සහභාගී වෙන්න. ඒ වගේම එක පාරෙන්ම මේ ප්‍රශ්න පත්‍රය පාස් වෙන්න පුළුවන් විෂයක්. ඒක නිසා හැබැයි ඒක නිකන් වෙන්නේ නැහැ. තමුන් ලෑස්ති වෙන්න ඕන. ඒ ලෑස්ති වෙලා ක්වන්ටම විභාගයේ සමත් වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම නිකන් සිම්පල් පේපර් එකක් කියලා දාන්න එපා. මේ කියපු කරුණු හොඳට හැම වෙලාවෙම මේ බලන්න. ප්‍රශ්න පත්‍රයක අඩුම තරමේ ප්‍රශ්න පත්‍රයේ තමුන් තෝරගත්ත දෙවෙනි ප්‍රශ්නේ, හත්වෙනි ප්‍රශ්නේ අද සාකච්ඡා කරපු මා රිවිෂන් වලදී අද කාලේ නැහැ ඒක බලන්න. රිවිෂන් වලදී මේ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. හත්වෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. එතන ප්‍රශ්න තුනක්. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න 3-4කට පුළුවන් තරම් උත්තර ලියන්න. 2014 ඉඳන්ම අරගෙන දැන් දෙවෙනි ප්‍රශ්නෙට මම කිව්වා ඔයගොල්ලන්ට 2020 වාර්තාව අරගෙන 2014 ඒවට ඔක්කොම උත්තර ලියන්න කියලා. ඊට පස්සේ අපිට ලියන්න දෙයක් ඉතුරු වෙන්නේ අපි ඔක්කොම ලියලා යන්නේ. ඒකයි දෙපාර්තමේන්තු ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්න 4ක් තියෙනවා. දෙපාර්තමේන්තු ප්‍රශ්නේ ගත්තත් ඒකත් එහෙමයි. හැම එකටම කරන්න ඒක වල ටියුස් තියෙනවා. ඒක නිසා ප්‍රශ්න 4කටවත් ගෙදර ඉඳන් පුළුවන් තරම් ලියන්න. එතකොට මේක විභාගෙදී සිම්පල්. ඒක නිසා දවසකට මේ කාලෙදි පැය භාගයක්වත් එක දවසට එක ප්‍රශ්නයක් හරි ලියන්න. මම දන්නවා වැඩ කර කාලේ හොයන්න අමාරුයි. දවසකට පැය භාගයක් මේකට වෙන් කරන්න විභාගයේ ළඟ නිසා. ඒක නිසා මම හිතනවා කවුරුවත් ෆේල් වෙන්නේ නැහැ මේ ප්‍රශ්න පත්‍රය කියලා. මොකද අපි බැංකුවල ඉන්න අය විදිහට, යුනිවර්සිටිස් වල ඉන්න අය විදිහට ඒ අය මේ ආර්ථිකය ගැන දැනගන්න ඕන, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන් ගැන දැනගන්න ඕන. ඒක නිසා මම විභාගයේ කිට්ටු කළා නැවතත් මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවසාන එකත් මම WhatsApp group එකට දාන්නම්. එතකොට ඒකෙදිත් අපිට මේ කරන්න පුළුවන්. හරි. ඒ විදිහට අපිට එහෙනම් කරන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ හැමතෙම විභාගයේ සමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතර මම WhatsApp group එක හැමදාම බැලුවේ නැතුවට ඉඳ හිටලා හරි බලනවා. ඒක ඔයාලට ප්‍රශ්න ආවොත් එහෙම ඒකෙදි හරි දාන්න. එතකොට මම පුළුවන් විදිහට උත්තර දෙන්න. හරි නේද? ඉතින් වෙන ගැටලු නැත්නම් අපි නවත්තමු ක්ලාස්.